English chorus which goes like this. පරණ ඉංග්‍රීසි ගීතිකාවක් තිබෙනවා මේ විදිහට ඒක තියෙන්නේ. It says, you won't leave here like you came, in Jesus' name. ඔබ මේ ස්ථානයට ආපු විදිහට ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් නැවත හැරී යන්න යන්නේ නැහැ කියලා. ආමෙන්. Bound, oppressed, tormented, sick or lame. ඔබ බැඳී තිබෙනවාද? ඔබට ඔබගේ මනසේ ඔබ බොහෝ ප්‍රශ්න තිබෙනවාද? ඒ මොන දෙයක් තිබුණත් For the Holy Ghost of the book of Acts is still the same. ක්‍රියාපොත තුල කතා කරන ශුද්ධාත්මයන්න් වහන්සේ ඒ ආකාරමයි. So you won't leave here like you came. ඒ In Jesus' නිසා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මේ ස්ථානයට ආපු විදිහට ඔබ නැවත යන්න යන්නේ නැහැ. Aren't you glad that the Spirit of God who moved in the book of Acts is yet the same? ඔබ සන්තෝෂ නැද්ද ක්‍රියාපොත තුල ක්‍රියා කරපු ස්වාමින් වහන්සේ අද දවසේත් අප මැදේ ඒ ආකාරම නිසා හalleluya. Hallelujah. He's the unchanging Jesus. උන්වහන්සේ නොවෙනස් වන්නා වූ යේසුස් වහන්සේය. The Bible says yesterday, today and forever. බයිබලයේ He is the same. ඊයේත් අදත් සදා කාලයටත් උන්වහන්සේ ඒකාකාරයි. Hallelujah. හalleluya. We know that the world will be celebrating Pentecost Day. Especially the Christians in the world is going to celebrate Pentecost Day. අද අපි දන්නවා අද දවසේ මුළු ලෝකෙම ක්‍රිස්තියානි අය විශේෂයෙන් මේ පෙන්තකොස්ත දවස සමරනවා. And they are looking at a historical event. ඔවුන් බලන්නේ ඉතිහාසගත සිදුවීමක් දෙසයි. But I want to tell you, we are here today not to celebrate something of history. නමුත් මම ඔබට කියන්න කැමතියි අපි අද දවසේදී මේ ස්ථානයේ ඉන්නේ ඉතිහාසයේ සිදු වුණු දෙයක් දැස බලන්න නෙමෙයි. We are going to look at history and we are also going to look at what the Holy Spirit wants to do with us today. අපි බලන්න යනවා ඉතිහාසයේගත සිදු වුණු සිදුවීමක් ඒ වගේම අද දවසේ ශුද්ධාත්මයන්න් වහන්සේ මොනවද කරන්න කියන එක. Let's go with us together to the book of Acts. මා සමග ක්‍රියාපොතට යමු. Now if you were here in the morning service, this is a double dose for you. ඔබ දැස්සන හිටියා නම් ඉංග්‍රීසි දේවමහය තුල මෙන්න ඔබට දෙවෙනි වරත් ඔබ ඒ දේ ලබා ගන්නවා. But I'm sure God is going to speak to you something special. නමුත් මම සහතික ලෙසම දන්නවා ස්වාමින් වහන්සේ විශේෂ උදයක් ඔබට කතා කරනවා. Let's go to the book of Acts chapter number 2. අපි ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයට යමු. You need to follow me from verse 1 to verse 4. ඔබ එකේ මා සමග පළවෙනි පදයේ සිට හතරවෙනි පදයේ දක්වා අනුගමනය කළ යුතුයි. තවද පෙන්තකොස්ත දවසේ පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස් වී සිටියෝය. තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා මුළු ගෙය පිරුණේය. ගිනි වැනි වූ දෙව් බිඳී යනවා ඔවුන්ට පෙනුනේය. ඒ ඔවුන් එක එක්කෙනා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන්න් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂා වලින් කතා කරන්නට පටන් ගත්තෝය. Now we know that the outpouring about the Holy Spirit was prophesied by Joel. අපි දන්නවා මේ ශුද්ධාත්ම වැගිරීම පිළිබඳව අනාගත වාක්‍ය පැවසුවේ ජෝයල් අනාගත වක්තෘතුමා. And Joel did not say a specific day. ඒ වගේම ජෝයල් අනාගත වක්තෘතුමා කිව්වේ නෑ හරි දිනයක් පිළිබඳව. But Joel said, thus says the Lord, in the last days I will pour out my spirit upon all flesh. නමුත් ජෝයල් කිව්වේ ස්වාමින් වහන්සේගේ ආත්මය පවසනසේක අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියල්ල මාංශමිය සියල්ලම් පිට වගුරුවන්නේ මේ යනුයි. So Joel did not say a specific day, but he talked about the last days. නමුත් ජෝයල් අනාගත වක්තෘතුමා විශේෂ දිනයක් කිව්වේ නැති වුණත් ඔහු කතා කරේ අන්තිම දවස් ගැනයි. Then Jesus speaks to his disciple before his ascension. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ඔසවා ගැනීමට කලින් ගෝලයන්ට කතා කරා. We know that Jesus was with them for 40 days. අපි දන්නවා දින 40ක් යේසුස් වහන්සේ ඔවුන් සමග සිටි බව. The Bible says he spoke to them things pertaining to the
kingdom of God. බයිබලයේ අපිට කතා කරනවා උන් වහන්සේ දේව රාජ්‍ය කරුණු පිළිබඳව ඔවුන්ව දැනුවත් කරා කියලා. And the final moments had come for Jesus to be taken up. දැන් අවසාන මොහොතවල පැමුණුණා යේසුස් වහන්සේගේ ඔසවා ගැනීමට. And at the last moments, Jesus gave them a very important promise. දැන් මේ අවසාන මොහොතවලදී යේසුස් වහන්සේ ඊටා වැදගත් කරුණු ඔවුන්ට ලබා දුන්නා. Jesus spoke about the promise of the Father. යේසුස් වහන්සේ පියාණන්ගේ පොරොන්දු ගැන ප්‍රකාශ කළා. In Acts chapter 24, ඒ වගේම ක්‍රියා 24 වෙනි පරිච්ඡේදයේ let's go there for a moment. අපි සුළු මොහොතකට ඒ ස්ථානෙට යමු ක්‍රියා 24. See, these are things that I did not share in the morning. So I told you the Holy Spirit is going to give you something special. මම උදෑසන මේ දේවල් ප්‍රකාශ කරේ නෑ. ඒකයි මම ඔබට කිව්වේ විශේෂ දෙයක් ශුද්ධාත්මයන්න් ඔබට දෙන්න යනවා කියලා. Acts chapter 24. ක්‍රියා 24 වෙනි පරිච්ඡේදයේ. Sorry, Luke chapter 24. ලූක් 24. As Jesus was prepared to be taken up to heaven, යේසුස් වහන්සේව ස්වර්ගයට ඔසවා ගැනීමට සූදානම් වෙමින් සිටියේදී the Lord gave them a clear instruction and a commandment. උන්වහන්සේ ඊටා පැහැදිලි අනක් ඔවුන්ට ලබලා දුන්නා. ඒ වගේම In verse 49, 24 ලූක් 24 and he says, behold, I will send the promise of my Father upon you. ලූක් 24 49 කියනවා බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. So Jesus said, I will send the promise of my Father. යේසුස් වහන්සේ කිව්වා මම පියාණන් වහන්සේගේ පොරොන්දුව එවන්ට යනවා. So that is the same which Joel prophesied in the Old Testament. මේම තමා යෝෙල් අනාගත වක්තෘතුමා පරණ කිව්සෙමෙත් ප්‍රකාශ කළේ. And he says, but tarry ye in the city of Jerusalem until ye be endued with power from high. ඒ වගේම උන්වහන්සේ කිව්වා නමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබනතුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේ. So Jesus told them about a promise. යේසුස් වහන්සේ උන්ට පොරොන්දුවක් ගැන කිව්වා. And Jesus told them about a place. ඒ වගේම යේසුස් වහන්සේ ස්ථානයක් ගැනත් උන්ට The කිව්වා. promise is the promise of the Father. පොරොන්දුව නම් පියාණන් වහන්සේගේ And the පොරොන්දුව. place is going to be Jerusalem. ස්ථානය වෙන්න යන්නේ යෙරුසලමයි. And what is going to happen? මොනවද සිදු වෙන්න යන්නේ? He says, and ye shall be endued with power. ඒ ස්ථානයේදී කියනවා නුඹලා බලයෙන් සරසනු ලබන්නෝය. You see, the word endured there in the Greek means you will be clothed with power. මේ වචනයට දෙන ග්‍රීක තේරුම තමා බලයෙන් නුඹලව සරසන්ට යනවා අඳවනු ලබන්නට යනවා. So Jesus is saying, stay in Jerusalem until you are clothed with the power of God. යේසුස් වහන්සේ කිව්වේ යෙරුසලමේ නැවතී සිටින්න දෙවියන් වහන්සේගේ බලයෙන් නුඹලව හඳවනු සරසනු ලබනතුරු. So whom is Jesus talking to? යේසුස් වහන්සේ කාටද කතා කරමින් He සිටියේ? is talking to his disciples, උන්වහන්සේ කතා කරමින් සිටියේ the chosen ones. තෝරා ගනු ලැබුවා. They were the trained ones. ඔවුන්වයි ඔව් පුහුණු කරපු ලැබපු අය. They were the ones who sat at the feet of Jesus for almost 3.5 years and had the knowledge directly imparted to them from the Son of God. වසර 3මාරක් පමණ කාලයක් තුල ඔවුනුයි දේව පාමුල ඉදමින් දෙවියන් වහන්සේ විසින් එවනු ලද පුත්‍රයාගේ වචන ඇසුවේ. But now Jesus says, see, I have taught you, I have trained you, but that is not enough. දැන් යේසුස් වහන්සේ කියන්නේ මම ඔබව පුහුණු කළා මම ඔබට ඉගෙනුවා නමුත් ඒ විතරක් ප්‍රමාණවත් නැහැ. Did you hear what I said? ඔබට ඇහුණාද මම කියපු දේ? I said the training is good. මම කියන්නේ පුහුණුව හොඳයි. The knowledge is good. දැනගැනීමත් හොඳයි. But Jesus said that is not enough. නමුත් යේසුස් වහන්සේ කියනවා එය විතරක් සෑහෙන්නේ You know, many නැහැ. people stop at that point. බොහෝම අය ඒ ස්ථානයේ නතර වෙනවා. They stop at training, they stop at knowledge. ඔවුන් පුහුණුව තුල නතර වෙනවා ඒ වගේම දැනුම තුල නතර වෙනවා. That is why we don't see the demonstration of the power of the Holy Spirit. මෙන්න මේ හේතුව නිසා ශුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ වෙනවා අපි දකින්නේ නැත්තේ. They have the knowledge because they have learned. ඔවුන්ට දැනුම තියෙනවා මක් නිසාද ඔවුන් ඉගෙනගෙන තිබෙන නිසා. They are skillful because they have been trained. ඔවුන් පුහුණුව ලබලා තිබෙන නිසා ඔවුන් හොඳටම සෑහෙනවා. But they are not
complete in the sight of God. නමුත් ඔවුන් සහතික ලෙසම දෙවියන් වහන්සේගේ පැත්තේ නැහැ. So God is saying to them, the Lord is saying to them, you need to now be clothed in power. ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා දැන් ඔබ බලයෙන් සරසනු ලබන්න ඕන. So now we are coming to the key text, which is Acts chapter 2. දැන් අපි ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ තිබෙන යතුරු පදයට එනවා. Now, Acts chapter 2, the Lord chose us to pour out His Spirit to fulfill the prophecy on the day of Pentecost. ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ පෙන්තකොස්ත දවසේදී අනාගත වාක්‍යයේ සම්පූර්ණ වීමක් ගැන බලයෙන් සරසනු The Bible says when the day of Pentecost had fully come. පළවෙනි පදේ කියනවා තවද පෙන්තකොස්ත දවස පැමිණි කල. Now, why did God wait for the day of Pentecost to pour out His Spirit? ඇයි දැන් දෙවියන් වහන්සේ පෙන්තකොස්ත දවසේ එනතුරු හිටියේ බලයෙන් සරසනු ලබන්නට? Now, there were many other days in the year that God could have done it. දෙවියන් වහන්සේට අවුරුද්දේ ඕනම දවසක් තිබුණා ඒ දේ කරන්න පුළුවන්. God chose willfully and purposefully to pour out His Spirit on the day of Pentecost. නමුත් දෙවියන් වහන්සේ කැමැත්තෙන් හා පරමාර්ථයක් ඇතුව මේ දවස තෝරගත්ත උන්වහන්සේගේ ආත්මය ප්‍රදානය කරන්නට. Whatever God does is with a purpose. දෙවියන් වහන්සේ කරන ඕනම දෙයක් තිබෙනවා ඒ හැම දෙයකටම පරමාර්ථයක් So we තිබෙනවා. are asking a question, why did God choose Pentecost to pour out His Spirit? ඒ නිසා අපි දැන් ප්‍රශ්නයක් අසනු ලබනවා. ඇයි දෙවියන් වහන්සේ පෙන්තකොස්ත දවස තෝරගත්තේ උන්වහන්සේගේ ආත්මය වගුරුවන්න? I always encourage you when you read the Bible, ask good questions. මම හැම මොහොතම ඔබව ධෛර්යමත් කරනවා ඔබ බයිබලයේ කියනකොට යහපත් ප්‍රශ්න අහන්න. Never think that God will get offended with you if you ask questions. කොහොමටවත් හිතන්න එපා ඔබ ප්‍රශ්න අහුවොත් දෙවියන් වහන්සේ ඔබ සමග අමනාප වෙයි කියලා. I want to challenge you, ask many questions as possible. මම ඔබට අභියෝග කරනවා ඔබට අහන්න පුළුවන් ඕනම තරම් ප්‍රශ්න උන්වහන්සේගෙන් අහන්න. Because the better question you ask, the better answer you are about to get. මක් නිසාද ඔබ අහන හොඳම ප්‍රශ්නයට ඔබට හොඳම උත්තරය ලැබෙන නිසා. So I urge you, ask questions when you read the scripture. ඒ නිසා මම ඔබට තදින්ම කියනවා ඔබ බයිබලයේ කියවනකොට අධ්‍යයනය කරනකොට ප්‍රශ්න අහන්න. God is not afraid of our questions. දෙවියන් වහන්සේ අපේ ප්‍රශ්න වලට බය නැහැ. It is God who gave us the ability to reason. දෙවියන් වහන්සේ මේ අවස්ථාවට ආකල්පයක් දුන්නේ නැහැ. And God says in Isaiah chapter 1 verse 18, come and reason with me. ඒ වගේම යෙසායා උන්වහන්සේ කියන යෙසායා 1:18 ඇවිත් මා සමග කාරණා කතා කරගන්න. God loves when you ask questions. දෙවියන් වහන්සේ හරි කැමතියි ඔබ ප්‍රශ්න අහන Don't විට. think when you ask questions that God is going to get upset with you. ඔබ හිතන්න එපා ඔබ ප්‍රශ්න අහනකොට දෙවියන් වහන්සේ ඔබ සමග අමනාප වෙයි Now කියලා. don't doubt God. That's not what I'm asking. But I'm saying ask questions that will increase your knowledge. ඔබ දෙවියන් වහන්සේ සැක කරන එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රශ්න අහන්න ඔබගේ දැනුම වර්ධනය වෙන්න. So we are going to see why God chose the day of Pentecost to pour out His Spirit. ඒ නිසා අපි බලන්න යනවා ඇයි දෙවියන් වහන්සේ පෙන්තකොස්ත දවස තෝරගත්තේ උන්වහන්සේගේ ආත්මය වගුරුවන්න. Now in the life of Israelites, there are 7 important feasts. දැන් ඊශ්‍රායලුන්ගේ ජීවිතය තුල ඉතා වැදගත් කාරණා 7ක් තිබුණා. Now I remember last year Sister Christine did a very methodical deep study to all our leaders about the 7 feasts. මට මතකයි ගිය අවුරුද්දේ සිස්ටර් ක්‍රිස්ටින් අපට අපේ නායකයන්ට මේ මංගල්‍යයන් 7 ගැන ඉතා ගැඹුරෙන් අධ්‍යයනයක් කෙරුවා. But I want to tell you that before the Pentecost feast, there were 3 other important feasts that took place in the lives of Israelites. නමුත් මම ඔබට කියන්න කැමතියි මේ පෙන්තකොස්ත මංගල්‍යයට කලින් කරුණු 3ක් සිදු වුණා ඊශ්‍රායලුන්ගේ ජීවිතේ වැදගත් ලෙස සැලකපු. The first one was the Passover feast. පළවෙනි මංගල්‍යය තමයි පාස්කු මංගල්‍යය. See, the Passover feast is a foreshadow of Jesus Christ becoming our sacrificial lamb. පාස්කු මංගල්‍යය අපට තිබුණු සේයාවක් තමයි එවනල්ලක් තමයි ක්‍රිස්තුස් වහන්සේ ඇවිත් කරන්ට දීපුගේ ගැන. Now you can read this in 1 Corinthians chapter 5 verse 7. ඔබට මේක පුළුවන් 1 කොරින්ති 5:7 වෙනි පදයේ කියවන්න. It tells us that Jesus Christ is our Passover lamb. ඒ ස්ථානයේදී කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අපේ පූජා වුණා වූ පාස්කු බැටළුවා බව. So the Passover feast talks about the sacrifice of Jesus Christ for all humanity's sin. ඒ නිසා ඒ පාස්කුවෙන් කතා කරන්නේ ක්‍රිස්තුස් යේසුස්
යේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයා උදෙසා සිදු කරනු ලැබූ පූජාවයි. After the Passover feast came the unleavened bread feast. ඒ වගේම පාස්කු මංගල්‍යයට පසු ආපු දේ තමයි මුහුන් නොමසු රොටි මංගල්‍යය. Now, what does that signify to us today? දැන් මොකද ඒක අද අපට අර්ථවත් කරන්නේ? It talks about another goal or a purpose which Christ accomplished for us. ඒක ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා සම්පූර්ණ කරව තවත් එල්ලයක් ගැන අපිට සංකේතවත් කරනවා. It explains the purpose in the death of Jesus Christ to make us sinless, to make us holy. ඒකේ පරමාර්ථය තමයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ මරණය කරනකොටගෙන අපව සුද්ධ කරනු ලැබීම. Do you get? So we looked at two feasts, Passover and then the unleavened bread. ඔබ ඒ ලබා ගත්තද? අපි දැන් මංගල්‍යයන් දෙකක් කතා කරා. පාස්කු මංගල්‍යය සහ මුහුන් නුමුසු රොටි මංගල්‍යය. And here is the third one. The third one is the first fruit feast. මෙන්න දැන් තුන්වෙනි කාරණාව තුන්වෙනි මංගල්‍යය තමයි ප්‍රථම ඵල මංගල්‍යය. Now on that very day when they were lifting up the first fruits to Jehovah God, ඒ දවසේදී ඔවුන්ගේ ප්‍රථම ඵල යෙහෝවා වහන්සේට ඔසවපුවාම that is the very day Jesus Christ rose from the dead. ඒ දවසේදීම තමයි යේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වුණේ. Hallelujah. Hallelujah. In 1 Corinthians chapter 15 verse 20 he says, he is the first offering or the first fruit offering of those who are asleep. 1 කොරින්ති 15:20 කියනවා සතපේ සිටින්නන්ගේ නාමුල් ඵලය උන්වහන්සේ. So he died, he was put to death on the day of Passover. උන්වහන්සේ පාස්කු මංගල්‍ය දවසේදී තමයි උන්වහන්සේව මරණයට පත් කරනු And then ලැබුවේ. he rose again on the first fruits feast. ඒ වගේම උන්වහන්සේ ප්‍රථම ඵල මංගල්‍ය දවසේදී මලවුන්ගෙන් නැගිටවනු ලැබුවා. Now after the Passover, දැන් පාස්කුවට පසුව there was 50 days to the day of Pentecost. දින 15කට පස්සේ 50කට. 50කට පස්සේ පෙන්තකොස්ත දවසේ පැමිණුණා. Are you with me? ඔබ මා සමගද? So how do we get the name Pentecost? Because it is 50, it means 50. කොහොමද අපිට මේ පෙන්තකොස්ත කියන වචනේ ලැබුණේ? ඒකේ අර්ථය තමයි දින 50. So on the day of Pentecost, පෙන්තකොස්ත දවසේදී what were they doing? මොනවද උන් කරේ? They were bringing the harvest before God. ඔවුන් දෙවියන් වහන්සේට අස්වැන්න අරගෙන ආව උන්වහන්සේගේ අභිමුඛයට. So Pentecost basically is a harvest feast. ඉතින් පෙන්තකොස්තය කියන්නේ ඒකේ හරිම අර්ථය තමයි අස්වැන්නේ මංගල්‍යය. Are you with me? ඔබ මා සමගද? So in the Old Testament, Pentecost was the feast of the harvest. ඉතින් පරණ කිවිසුම තුල ඒ දිනේ මංගල්‍යය තමයි අස්වැන්නේ මංගල්‍යය ප්‍රථම ඵල මංගල්‍යය. So the first three feasts that we talked about, the Passover, the unleavened bread and the first fruits, all happened within the time of 8 days. දැන් මේ අදින 8ක් තුල සිදු වුණා මේ කරුණු තුන අපි කිව්වා පාස්කු මංගල්‍යය ඒ වගේම මුහුන් නුමුසු රොටි මංගල්‍යය සහ ප්‍රථම ඵල මංගල්‍යය. So it all happened in just 8 days. මේ හැම දෙයක්ම සිදු වුණේ දින 8ක් ඇතුළත. But just after the Passover, 50 days down the line is the day of Pentecost. නමුත් පාස්කු මංගල්‍යය ඉඳලා දින 50ක් ගිය තැනදී ආවේ පෙන්තකොස්ත මංගල්‍යය. Now on the Pentecost day, I told you they were celebrating a feast before God, the harvest that they brought before God, and they were celebrating. මම ඔබට කිව්වා පෙන්තකොස්ත මංගල්‍යයේදී ඔවුන් සමරපු කාරණාව තමයි අස්වැන්න ස්වාමින් වහන්සේගේ ඉදිරියට අභිමුඛයට ගෙනල්ලා ඒ අස්වැන්න ඔවුන් සැමරුවා. So Exodus chapter 23 verse 16, ඉතින් නික්මයාම 23 16 වෙනි පදයේ Deuteronomy 16:10, ලෙවි දිවිතිය කතාව 16:10. 16 10 These scriptures tells us that Pentecost is a time of harvest feast. මේ වාක්‍යයන් වල අපිට පේනවා පෙන්තකොස්තේ කියන්නේ අස්වැන්නේ මංගල්‍ය බව. Now according to Leviticus chapter 20 verse 15 to 23, ලෙවි කතාව 15 23 15 ඉඳලා 23 දක්වා you can read about the Pentecost. මේ පෙන්තකොස්තේ ගැන ස්ථානය ඔබට කියවන්න You will පුළුවන්. not find the word Pentecost, ඔබට නමුත් පෙන්තකොස්ත කියන වචනය හම්බ වෙන එකක් නෑ. but you will find that it is the harvest feast. නමුත් ඔබට ඒ ස්ථානයේ සම්බ වෙයි ඒක අස්වැන්නේ The මංගල්‍ය බව. harvest feast. අස්වැන්නේ මංගල්‍ය. Now we need to understand something.
දැන් අපි යම් දෙයක් තේරුම් ගන්න ඕන. It was a time of celebration of the harvest. ඒක අස්වන්න සැමරීම අවස්ථාවයි. Hallelujah. Hallelujah. Celebration of the harvest. අස්වන්න සැමරීමේ අවස්ථාව. So in the Old Testament, they were celebrating a harvest before God. ඉතින් පරණ දිවසේදී ඔවුන් අස්වන්න දෙවියන් වහන්සේ ඉදිරියේ සැමරුවා. Now here is something I learned and it was very interesting to me. දැන් මම ඉගෙන ගත්තා මට ඉතාම වැදගත් වුණ දෙයක් මම ඔබට කියන්නම්. Now the pre-Christian Jewish tradition. ඒ කියන්නේ කිතුණුවන්ගේ කාලයට පෙර තිබුණා වූ යුදෙව් සම්ප්‍රදාය. The pre-Christian Jewish tradition has something very important to tell us. කිතුණුවන්ගේ කාලයට කලින් තිබුණු යුදෙව් සම්ප්‍රදායේදී ඔවුන්ට ඉතා වැදගත් කාරණාවක් තිබුණා ප්‍රකාශ කරන්නට. Now they believed that the 10 commandments was given to Moses at the time of Pentecost. ඔවුන් විශ්වාස කරා මේ මෝසෙස්ට දෙනු ලැබූ දසපනත දෙනු ලැබුවේ පෙන්තෙකොස්ත දවසේදී කියලා. This is Exodus 19 and 20 where the 10 commandments was given. දසපනත දෙනු ලැබුණේ නික්මයාම 19 හා 20 යන ස්ථානවල. So they believed that it was given to Moses at the time of Pentecost. ඉතින් ඔවුන් විශ්වාස කරා මේක මෝසෙස්ට දෙනු ලැබුවේ පෙන්තෙකොස්ත කාලේදී Now දවසේදී. how did they get there? කොහොමද ඔවුන් ඒ ස්ථානෙට ආවේ? Now remember, I told you that this is a tradition. මම ඔබට කිව්වා මතක තියාගන්න මේක චාරිත්‍රයක්. Now in Exodus 19:1 it tells us දැන් නික්මයාම 19 එක අපිට කියනවා that the children of Israel came before the Mount Sinai on the 3rd month on the 3rd day. ඉස්රායෙල් ජනතාව සීනයි කන්ද ඉස්සරහට ආවේ තුන්වෙනි මාසේ තුන්වෙනි දවසේදී කියලා. And in Exodus 19:10 to 17 ඒ වගේම නික්මයාම 19 10 ඉඳලා 17 දක්වා 3 days later God comes down to the mountain and meet with Moses. දින 3කට පසුව ස්වාමින් වහන්සේ ඒ කඳු මුදුනට අවිලා මෝසෙස්ව සම්මුඛ වුණා. So they believe, according to their belief system, it was the 3rd month and it was a time of, we celebrate in the Jewish calendar the harvest, and they say it is the Pentecostal season. ඉතින් ඔවුන්ගේ ඇදහිලි ක්‍රම වලට අනුව ඔවුන් විශ්වාස කරනවා ඒ තුන්වෙනි මාසේ තුන්වෙනි දවස තමයි ඔවුන් පෙන්තෙකොස්තේ සැමරුවේ කියලා. Now you may ask me, why did I bring it up? මේ ඔබ මගෙන් අහයි ඇයි මම මේ කාරණාව රැගෙන ආවේ? I will explain to you as we go through this sermon. මම ඔබට පැහැදිලි කරන්නම් අපි මේ දේශනාව තුල Why I brought about the 10 commandments being given to the people of Israel and the connection between Pentecost. ඇයි ඉස්රායෙල් ජනතාවට දසපනත දෙනු ලැබුවේ? ඒ වගේම පෙන්තෙකොස්තේට ඒත තිබෙන සම්බන්ධය කුමක්ද? Now I'm about to show you the Pentecost and the giving of the 10 commandments, the how we can compare it and what is the contrast between these two. දසපනත සහ පෙන්තෙකොස්ත කොහොමද දෙනු ලැබුවේ? ඒ තුල ඇතුලේ තිබෙනා සම්බන්ධතාවය මොකක්ද කියන එක දැන් අපි බලමු. What is the comparison and what is the contrast? Samana kirima viruddhakam. Okay? Now, if you read Exodus chapter 32, verse 28. දැන් ඔබ නික්මයාම 23 28 කියවුවා. Exodus 32 tells us in verse 28 that after the law was given, 3,000 people were put to death. ඒ ස්ථානයේදී ප්‍රකාශ කරනවා දසපනත දුන්නාට පස්සේ 3000ක් මිනිසයන් මරණු ලැබුවා කියලා. Do you see something? ඔබ යම් දෙයක් දකින්නවද? Because when Moses delayed to come down from the mountain, මක්නිසාද මෝසෙස් ඒ කඳු මුදුනේ පහළට එන්න ප්‍රමාද වුණ විට people go around Aaron and say, the man who brought us is no more, so you make a god for us that will go before us, and they ended up making an idol. මනුෂ්‍යයන් ආරෝන් පස්සේ ගිහිල්ලා කිව්වා අපිව මේ ස්ථානෙට ගෙනාපු මනුෂ්‍යයා තවත් අපිට නැහැ අපි ළඟ නැහැ ඒ නිසා අපිට নমස්කාර කරන්න ඔබ යම් රූපයක් ගොඩ නගන්න ඕන කියලා. So God destroys 3,000 people the moment the law was given. ඒ නිසා මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් 3000ක් මරණයට පත් කරනවා. So the moment the law was given, 3,000
is put to death. දිව්‍ය අවස්ථාව දසපනත දෙනු ලැබුව අවස්ථාවේදී මනුෂ්‍යයන් 3000ක් මරණයටපත් වුණා. Now I wanted to see something. දැන් මට අවශ්‍යයි ඔබ යම් දෙයක් Acts දකින්න. chapter 2 verse 41. ක්‍රියා 2:41 The moment the outpouring of the Holy Spirit took place, ශුද්ධාත්මයන්න් වහන්සේගේ වැගරීම සිදු වුණු there අවස්ථාවේදී are 3,000 people added to the kingdom of God. දේව රාජ්‍යයට 3000ක් පමණ මිනිස්සු එකතු කරනු ලැබුවා. You see, the law brought death, ඔබ දකින්නවද ව්‍යවස්ථාව හෝ නීතිය මරණය ගෙනාවා? but Pentecost brought life. නමුත් පෙන්තකොස්තේ ජීවනය ගෙනාවා. Hallelujah. හලෙලූයා. Hallelujah. You see, when God talks of Pentecost, ඔබ දකින්න ඕන දෙවියන් වහන්සේ පෙන්තකොස්තේ ගැන කතා කරන God has අවස්ථාවේදී only one thing in the mind. උන්වහන්සේගේ මනසේ තියෙන එකම කාරණාවයි. And that is not what is in the mind of Christians today. ඒක අද දවසේ කිතුණුවන්ගේ මොලේ මනසේ The තිබෙන moment දේ you නෙමෙයි. talk about Pentecost power, පෙන්තකොස්ත බලය ගැන කතා කරන the අවස්ථාවේදී first thing that comes into the Christian mind is speaking in tongues. කිතුණුවාගේ මනසට පැමිණෙන පළවෙනි කාරණාව තමයි අන්‍ය භාෂාවෙන් කතා Or the කිරීම. moment you mention Pentecost, the first thing that comes into people's mind are those guys who do not drink medicine. එහෙම නැත්තම් පෙන්තකොස්තේ ගැන කතා කරනකොට මිනිස්යාගේ මනසට එන අනිත් දේ තමයි මේ අර ඖෂධ ගන්න නැති මිනිස්සු ගැනයි කතා කරන්නේ. That is not what is on the heart and the mind of God when He talks about Pentecost. නමුත් එය නෙමෙයි දෙවියන් වහන්සේගේ මනසේ හදවතේ තිබෙන්නේ පෙන්තකොස්තේ ගැන කතා See, when කරනකොට. God talks of Pentecost, He has a harvest on His mind. දෙවියන් වහන්සේ පෙන්තකොස්තේ ගැන කතා කරනකොට උන්වහන්සේගේ මනස තුල අස්වැන්නයි තිබෙන්නේ. He is not talking about talking in tongues. He is not talking about signs, wonders, and miracles. Yes, it all happens, but God is having on His mind a harvest. උන්වහන්සේගේ මනසේ තිබෙන හාස්කම් සිදුවීම ගැන හෝ අන්‍ය භාෂාව ගැන කතා කිරීම නෙමෙයි. ඔව් ඒවත් සිදුවෙන්න ඕන. නමුත් ප්‍රධාන උන්වහන්සේගේ මනසේ තිබෙන්නේ අස්වැන්නයි. See, in the Old Testament, I told you that the Pentecost in the Old Testament was a physical harvest. මම ඔබට කිව්වා පරණ ගිවිසුම තුල පෙන්තකොස්තේ කියන්නේ මේ කායික නැත්නම් අපේ ඇස් වලින් දකින භෞතික අස්වැන්නයි. But in the New Testament, Pentecost means a spiritual harvest. නමුත් අලුත් ගිවිසුම තුල පෙන්තකොස්තේ කියන්නේ ආත්මික අස්වැන්නයි. As I said in the morning, I'll say it now again. මම උදෑසන කිව්වා වගේ නැවතත් එහෙම කියනවා. Many people think that the Holy Spirit is their entertainer. බොහෝ මිනිසයන් හිතනවා සුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ ඔවුන්ට සතුටටපත් කරන කෙනෙක්. You see, they ask the Holy Spirit to be entertained. ඔවුන් ඉල්ලන්නේ ස්වාමිනිය ඔබ වහන්සේ නිකන් රඟ දක්වන කෙනෙක් කියන No, අපිව that is සතුටටපත් why කරන්න. God cannot pour out His Spirit on many people and churches today. මෙන්න මේ හේතුව නිසා තමයි ස්වාමින් වහන්සේට බැරි බොහෝ සභාවල් වලට මිනිසයන්ට අද දවසේදී ආත්මය වගුරුවන්න. Why? ඇයි? Because they don't have a harvest on their mind when they ask for the Pentecostal power. මක් නිසාද ඔවුන් සුද්ධාත් පෙන්තකොස්ත බලය ගැන ඔවුන් ඉල්ලනකොට ඔවුන්ගේ මනස තුල නෑ අස්වැන්න ගැන. They just want to talk in tongues, have some goosebumps, be falling on the Spirit, and they say that is Pentecostal power. ඔවුන්ට ඕන අන්‍ය භාෂාවෙන් කතා කරලා දඟලලා බිම වැටිලා වෙන්නේ ඒක තමයි ඔවුන්ගේ පෙන්තකොස්ත බලය. Yes, it all has its own place under the power of the Holy Ghost. ඔව් ඒ හැම දෙයකටම ස්ථානයක් තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය It's යටතේ. good to speak in tongues, it's good to be slain in the Spirit, it's good to laugh, it's good to roll, it's good to dance, it's good to do all that, but that is not Pentecostal power. That's not the purpose on the heart ඔව් of God. hina වෙන්න ඕන දඟලන්න ඕන අපි උන්වහන්සේ තුල ප්‍රීති වෙන්න ඕන හාස්කම් අත්දකින්න ඕන අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕන මේ ඔක්කොම කරන්න ඕන. නමුත් ඒක නෙමේ අස්වැන්නේ බලය. So God chose Pentecost to pour out His Spirit to tell the people, I am the God of the harvest. දෙවියන් වහන්සේ උන්වහන්සේ මේ අස්වැ මේ පෙන්තකොස්තේ තෝරගත්තේ උන්වහන්සේ මිනිසයන්ට කියන්න මම අස්වැන්නේ බලය දෙන ස්වාමීන් That is why the වහන්සේ. moment you read in Acts chapter 2, when the Spirit of God was given to the church, the next you see in the chapter is 3,000 being added to the මේ church. හේතුව නිසා තමයි ඔබ ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ ඔබ කියවනකොට දකින්නේ ශුද්ධාත්ම බලය පෙන්තකොස්තේදී ලැබුණු ගමන් මිනිසයන් 3000ක් එකතු කරනු ලැබුවා. So the Holy Spirit is not here to entertain us. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ තවත් රඟ දක්වන්නෙක් නෙමෙයි. The Holy Spirit is here to empower us if we have a harvest on our mind. ශුද්ධාත්මයන් වහන්සේ මේ ස්ථානයේ ඉන්නේ අපිව බලයෙන් සරසන්ට මක් නිසාද අස්වැන්න අපේ මනස තුල පළපදියම් වෙන If පිණිස. there is no passion for the perishing souls,
there is no power of the Holy Ghost in that life. විනාශ වෙන ආත්ම ගැන බරක් නැත්නම් ඒ ස්ථානයේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය නැහැ. Because you read these people, once they were filled with the Holy Spirit, wherever they went, they began to share their testimony. මක්නිසාද ඔබ මේ ස්ථානයේදී කියනවා ඔවුන් ආත්මයෙන් බලයෙන් සරසනු ලැබුවාම ඔවුන් ගිය ස්ථානවල ඔවුන් සුභාරංචිය කතා කරා. So the Bible says all of them were full of the Spirit. Why? Because they had a harvest on their mind. බයිබලයේ කියනවා ඔවුන් හැම කෙනෙක් බලයෙන් පිරුණේ කියලා. ඇයි ඒ? ඔවුන්ගේ මනස තුල තිබුණේ අස්වැන්නයි. You want the power of the Holy Spirit? You need to have a harvest on your mind. ඔබට ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය ඕනද? එහෙනම් ඔබගේ මනස තුල අස්වැන්න තිබිය If we යුතුයි. don't have a passion for the perishing, ඔබට කැක්කුමක් නැත්නම් විනාශ වෙන අය ගැන God will never empower you with His Spirit. දෙවියන් වහන්සේ කවදාකවත් උන්වහන්සේගේ බලයෙන් ඔබව සරසන එක That does not mean that you don't have the Holy Spirit. Don't get me wrong. මාව වරදවා හිතන්න එපා. ඒකෙන් මම අර්ථවත් කරන්නේ ඔබට බලය නැහැයි The කියන එක. moment you are born again, the Spirit of God dwells in you. But I'm talking of the overflowing power, the baptism of the Holy Spirit. ශුද්ධාත් ඔබ ගැලවීම ලැබපු මොහොතේදී ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ආවා. නමුත් මම කතා කරන්නේ ඔබ දිනපතා බලයෙන් පිරෙන එක ගැන. Hallelujah. හalleluya. Now hear me very carefully. දැන් මට ඉතා හොඳින් ඇහුම්කන් දෙන්න. The Old Testament was initiated at the Passover. පරණ කිව්සුම තුල තමා කතා කරන්නේ මේ පාස්කු මංගල්‍යය ගැන. පාස්කු මංගල්‍ය ස්ථාපිත කළේ එදින පාස්කු මංගල්‍යයේදී. But it was formalized on the day of Pentecost. නමුත් ඒ අර්ථවත් උනේ පෙන්තකොස්ත දවසේ. සංවිධානාත්මක වුණේ. Are you getting me? ඔබ මාව තේරෙනවද? So the Old Testament ඉතින් පරණ කිව්සුම තුල was initiated on the Passover day. ඒක ස්ථාපිත කරනු ලැබුවේ පාස්කු මංගල්‍ය දවසේදී. But it was formalized on the day of Pentecost. නමුත් ඒ සිදු වුණේ පෙන්තකොස්ත දවසේදී. When God gave them the 10 Commandments. දෙවියන් වහන්සේ ඔවුන්ට දසපනස දුන්න අවස්ථාවේදී. Now in the New Covenant, දැන් නව කිව්සුම තුල the New Covenant is also initiated on the Passover night when the Lord participated in that Passover with His disciples. ඒ වගේම අලුත් කිව්සුම නව කිව්සුම තුලත් ඒ සංකේතයම ස්වාමින් වහන්සේ පාස්කු දවසේදී ගෝලියෝ සමග සමරපු බව අපට සඳහන් වෙනවා. But the New Covenant is been formalized on the day of Pentecost when the Holy Spirit was poured upon the 120 followers of Christ. නමුත් නව කිව්සුම තුල පෙන්තකොස්ත දවසේදී උන්වහන්සේ අනුගමනය කරපු 121 දෙනා මත වැගිරීම ගැන කතා කරනවා. Hallelujah. Now again, let's understand what is happening here. You see, the age of the Torah began with the giving of the 10 Commandments. 10 command දසපනස දුන්නු ලැබු දවසේදී තමා මේ තෝරාව අර්ථවත් වුණේ. කාලය ආරම්භ වුණේ. So the Torah begins, the period of Torah begins with the 10 Commandments being given. තෝරා කාලය ආරම්භ වුණේ දසපනත දෙනු ලැබූ කාලය තුලයි. But the amazing age of the Spirit begins on the day of Pentecost when the Spirit of God is being poured out. නමුත් පුදුමා සහගත දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ කාලය වගුරුණු ලැබුවේ පෙන්තකොස්ත දවසේදී. So there is a total separation of time. ඒ නිසා පැහැදිලි වෙනසක් තිබෙනවා කාලය අතරතුර. And the other thing, what happens is when God gives them the law, the Israelites begin to be distinct from the rest of the world. ඒ වගේම දසපනත ව්‍යවස්ථාව දෙනු ලැබූ අවස්ථාවේදී ඊශ්‍රායෙල් මුළු ලෝකෙම වෙන් කරනු ලැබුවා. They were different from all the other people. මුළු ලෝකයෙන් අනිත් හැම කෙනෙකුටම වඩා ඔවුන් වෙනස් අය වෙනු ලැබුවා. Because of the 10 Commandments and the law. මක්නිසාද ව්‍යවස්ථාව හා දසපනත නිසා. But what happened on the day of Pentecost? නමුත් පෙන්තකොස්ත දවසේදී මොනවද සිදු වුණේ? When the Holy Spirit came upon the 120. ඒ 121 දෙනා මත ශුද්ධාත්මයන් වහන්සේ ආවහම The Holy Spirit started to break the barrier of the Jew and the Gentile and He brought them together. ශුද්ධාත්මයන් වහන්සේ යුදෙව්වරුන් සහ අන්‍ය ජාතිකයන් අතරේ තිබුණා වූ ඒ බාධකය බිඳ දැමුණු ලැබුවා ආත්මීය කරුණ So the law brought separation. ඉතින් ව්‍යවස්ථාව වෙන්වීමක් ගෙනාවා. But the Holy Spirit brought a reunion. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නැවත ස්ථාපිත කිරීම ගෙනාවා. Hallelujah. Hallelujah. So now you come to understand the difference
between the law and the Holy Spirit. දැන් ඔබ තේරුම් ගැනීමකට ඇවිල්ලා ඇති ව්‍යවස්ථාව සහ ශුද්ධාත්මයන්න් වහන්සේ අතර තුර තිබෙන So let's වෙනස. understand now, why did God pour out His Spirit on the day of Pentecost? දැන් අපි තේරුම් ගනිමු ඇයි දෙවියන් වහන්සේ පෙන්තකොස්ත දවසේදී ආත්මය වගුරුනු Because ලැබුවේ. God says now it's a time for the spiritual harvest to be ushered in. මක්නිසාද දෙවියන් වහන්සේ කියනු ලබනවා දැනුයි මොහොත මේ ආත්මික අස්වැන්නට අපි මෙහෙ කරන පිණිස. So if you want more of the power, you need to be harvest oriented. ඉතින් ඔබට වඩා බලය ඕන නම් ඔබ අස්වැන්නට යෙදෙන කෙනෙක් විය යුතුයි. See, if you don't have a passion for the perishing souls, ඔබට නැත්තම් මේ විනාශ වෙන ආත්ම ගැන ඇල්මක් කැක්කුමක් God is not interested of pouring out His Spirit on such people. එවැනි අයට ආත්මේ වැගිරීම ගැන දෙවියන් වහන්සේට කිසි ආශාවක් නැහැ. Now let's move on. In verse number 2, දැන් අපි දෙවෙනි පදයට I යමු. want to draw your attention to the word suddenly. මට අවශ්‍යයි ඔබගේ අවධානය යොමු කරන්නට හදිසියෙන් කියන වචනයට. See, nothing takes God on surprise. දෙවියන් වහන්සේ ඉදිරියේ කිසි දෙයක් අහම්බෙන් සිදු වෙන්නේ නැහැ. It was a surprise to the 120. That's why it says suddenly. ඒක මේ 121 දෙනාට අහඹු දෙයක්. නමුත් ඒක නිසා එතන කියන්නේ හදිසියෙන් කියලා. But as I was meditating on this word suddenly, I wondered why the Holy Spirit put that word there. නමුත් මම මේ වචනේ මෙනෙහි කරමින් ඉන්නකොට මට තේරුම් ගන්නට අවශ්‍ය වුණා ඒ සුද්ධාත්මයන්න් වහන්සේ හදිසියෙන් කියන වචනේ මෙතන දැම්මේ කියලා. But I want to show you something. මට ඔබට යම් දෙයක් පෙන්වන්නට අවශ්‍යයි. The Holy Spirit is free and sovereign. සුද්ධාත්මයන්න් වහන්සේ නිදහස් සහ රජ කරන තැනන් වහන්සේ. And He's not bound to anyone's time or techniques. උන්වහන්සේ කිසි කෙනෙකුගේ හැකියාවටවත් කාලයටවත් සීමා වෙලා නැහැ. Amen. ආමේන්. Do you see something there? ඔබ ඒ ස්ථානයේදී යම් So the දෙයක් word දකිනවා. suddenly tells me that the Holy Spirit is free and sovereign. මේ හදිසියෙන් කියන වචනේ ඒ ස්ථානයේ මට පෙන්눔 කරනවා උන්වහන්සේ රජකම් කරනවා ඒ වගේම උන්වහන්සේ නිදහස්. He is not limited or bound by anyone's time or technique. කිසිම කෙනෙකුගේ තාක්ෂණයටවත් කාල වේලාවටත් උන්වහන්සේ බැඳිලා හෝ සීමා වෙලා නැහැ. Now there is no techniques to get the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ ලබා ගන්නට කිසිම තාක්ෂණයක් සමත් The නැහැ. 120 was not practicing some, techniques to get the power of the Holy Spirit. ඒ 121 දෙනා ශුද්ධාත්මයන්න් වහන්සේ ලබා ගන්නට ඔවුන් කිසි තාක්ෂණයක් පුහුණු කරමින් හිටියේ නැහැ. But you will say in Acts chapter 2 verse 2 and Acts chapter 1 13 and 14. නමුත් ඔබ දකි ක්‍රියා 2:2 ඒ වගේම 1:13 14 And you will say, Pastor, it is written that they were in one accord, they were in one place. ඔබ කියයි නමුත් පාස්තේ ස්ථානයේ ලියලා තිබෙනවා ඔවුන් එක අරමුණකින් එක ස්ථානයක සිටියා They were කියලා. also praying ඔවුන් ඒ වගේම යාඥා කරමින් and they were සිටියා. reading the scriptures. ඔවුන් වචනයත් කියවමින් හිටියේ. So you may say, isn't that what we need to do to receive the power of the Holy Spirit? ඉතින් ඔබ කියයි ඒකම නෙමෙයිද අපිත් කරන්න ඕන ශුද්ධාත්ම බලය ලබා ගන්නට? I'll tell you, you try it out, it will not happen. මම ඔබට කියන්නම් ඔබ උත්සාහ කරලා බලන්න ඒක වෙන එකක් නෑ. And you will say, how do you know that? ඔබ කියයි ඔබ කොහොමද ඒක දන්නේ? I'll tell you what, I got so much of wrong counseling after I was saved. මම ඔබට මේක අත්දැකීමෙන් කියන්නේ මක් නිසාද මම ගැලීම ලැබුවට පස්සේ මට බොහෝ වැරදි උපදෙස් ලැබුණා. Poor me, it took 2 years to be baptized in the Holy Spirit. අනේ අසරණ මම අවුරුදු දෙකක් බලාගෙන ඉන්න වුණා සුද්ධාත්ම බෞතිස්මය ලබන්න. Because of the wrong instruction. මක් නිසාද වැරදි උපදෙස් නිසා. Now, no one told me how to receive the baptism, but many people wanted me to receive the baptism, so they taught me all the techniques that they knew. ඉතින් කිසිම කෙනෙක් මට ඉගැන්වුවේ නෑ කොහොමද බෞතිස්මය ලබන්නේ. නමුත් ඒ හුඟක් අයට ඕන වුණා මම බෞතිස්මය ලබන්න. ඒ නිසා ඔවුන් දන්න හැම තාක්ෂණික ක්‍රමයක් ඔවුන් මට ඉගැන්නුවා. So some said you must shout loud. ඉතින් සමහරක් අය කිව්වා ඔබ හයියෙන් කෑ ගහන්න ඕන. I'll tell you, I shouted till I could not speak. මම ඔබට ඇත්තම කියන්නම් මට කතා කරන්න බැරි වෙන තරම් මං කෑ ගැහුවා. But I didn't receive the power of the Holy Spirit. නමුත් මම ශුද්ධාත්ම බලය නම් ලබා ගත්තේ නැහැ. Then some said you must fast for a long period of time. සමහරක් අය මට කිව්වා ඔබ දීර්ඝ කාලීනව නිරාහාරව ඉන්න ඕන. So I did it, and I didn't receive the baptism of the Holy Spirit. ඉතින් මම ඒකත් කරා නමුත් මම ශුද්ධාත්ම බෞතිස්මය ලැබුවේ නැහැ. And some said, you have to wait for a convention to come.
සමහරක් අය කිව්වා ඔබ දන්නවද යම් කාල යුගයක් එනකන් ඉන්න ඕන ඔබ මේකට ලබන්න. So I waited ඉතින් මම හිටියා. and I did not receive. ඒත් මම ලබා ගත්තේ නැහැ. So what I'm trying to tell you is there is no techniques that you can follow to receive the power of the Holy Spirit. මම ඔබට කියන්න උත්සාහ කරන්නේ යම් තාක්ෂණික ක්‍රමයක් හෝ උපදේශ මාලාවක් නැහැ. ශුද්ධාත්මයන්න් වහන්සේ ලබා ගන්නට පිළිපැදිය යුතුයි. But I thank God one day when I threw all that rubbish off my head and said, Lord, if you want to baptize me, here am I. Do whatever you want, and I received. මම දෙවියන් වහන්සේට ස්තුති කරන එක දවසකදී මේ කුණු හැම දෙයක්ම මම අහකට දාලා කිව්වා ස්වාමිනේ ඔබට ඕන නම් මං ශුද්ධාත්ම බලය ලබන්න දැන් ඔබට පුළුවන් මාව පුරවන්න කියලා. You see, the scripture does not say that they prayed to receive the baptism of the Holy Spirit. ඔබ දකින්නවද වචනේ අපිට කියන්නේ උන් යාඥා කරමින් සිටියා කියලා ශුද්ධාත්ම බෞතිස්මය ලබන්න. But as they were waiting for the promise, they began to pray. නමුත් ඔවුන් පොරොන්දුව බලාගෙන ඉන්න නිසායි ඔවුන් යාඥා කරන්න ආරම්භ කරේ. Because they did not know what else to do. මක්නිසාද ඔවුන් දැනගෙන හිටියේ නෑ ඊට එහා මොකද්ද කරන්න ඕන So කියලා. they just prayed. They just read the scripture. They were just waiting and they did not know what would happen when this promise comes on them. ඉතින් ඔවුන් යාඥා කරමින් සිටියා ඔවුන් වචනේ කියවමින් සිටියා මක්නිසාද ඔවුන් දැනගෙන සිටියේ නෑ මේ පොරොන්දුව හරියටම වෙන්න යන්නේ කොහොමද කියන එක. So I want to tell you, the Holy Spirit is free. ඉතින් මම ඔබට කියන්න ඕන ශුද්ධාත්මයන්න් වහන්සේ හරි නිදහස් He කෙනෙක්. has his own will. උන්වහන්සේට උන්වහන්සේගේම කැමැත්ත And තිබෙනවා. he comes to you and me in our timetable suddenly. ඔබ මාවතට උන්වහන්සේ හදිසියෙන් එන්නේ අපේ කාලසටහන ඇතුළට. Which tells us that we cannot, twist the hand of God to get the power of the Holy Spirit. ඒකෙන් අදහස් කරන්නේ ඒකෙන් ප්‍රකාශ කරන්නේ ශුද්ධාත්ම බලය ලබා ගන්නට අපට දෙවියන් වහන්සේගේ අත මිරිකන්න ඕනේ නැහැ. Now, the next two verses, 2 and 3, talks about the wind and the fire. දැන් දෙවෙනි තුන්වෙනි පද තුල ගැන කතා කරන සුළඟ සහ ගිනි. Now, please understand, the Holy Spirit is not fire. The Holy Spirit is not as wind. දැන් කරුණා කරලා තේරුම් ගන්න ශුද්ධාත්මයන්න් වහන්සේ සුළඟත් නෙමෙයි උන්වහන්සේ ගින්නත් නෙමෙයි. He's a person. උන්වහන්සේ පුද්ගලයෙක්. Amen. He's not a dove. උන්වහන්සේ පරයෙක් නෙමෙයි. Amen. ආමේන්. Can I tell you a joke? මම ඔබට විහිළු කතාවක් කියන්නද? I know the Holy Spirit won't get angry with me. මම දන්නවා ශුද්ධාත්මයන්න් වහන්සේ මා සමග තරහ වෙන එකක් නෙමෙයි. And some of you who are over spiritual might get a bit angry. It's okay. ඔබ හරීම ආත්මික අය නම් මාත් එක්ක තරහ වෙයි මට ඒකට කමක් නැහැ. But I know the Holy Spirit won't get angry with me. මම සහතික ලෙස දන්නවා ශුද්ධාත්මයන්න් වහන්සේ මා එක්ක තරහ වෙන එකක් නැහැ. So one day a preacher wanted to demonstrate the Holy Spirit coming upon Jesus. එක දවසකදී දේශනාකාරයෙකුට ඕන වුණා ශුද්ධාත්මයන්න් වහන්සේ යේසුස් වහන්සේ වෙතට ඊම පැමිණුණු ආකාරය ප්‍රදර්ශනය කරන්නට. So he wanted to have an object lesson. ඉතින් ඔහුට ඕන වුණා ප්‍රායෝගික ඉගැන්වීමක් දෙන්න. So this pastor had an assistant. ඉතින් මේ පාලකතුමාට හිටියා සහකරුවෙක්. So he said to the assistant, you go up the roof. ඉතින් මේ සහකාරයාට නැත්නම් දෙවනි පාලකතුමාට ගිහිල්ලා කිව්වා ඔබ යන්න මේ වහල උඩට You go with a pigeon, ඔබ පරයෙකුත් අරගෙන උඩට යන්න. right? And you need to give ear to what I'm teaching inside here. දැන් මම මේ ඇතුලේ උගන්වන දේ ඔබ සම්බන්ධ වෙන්න ඕන. And he said, when I tell the people that the Holy Spirit came upon Jesus like a dove, you need to open up a tile from the roof and let the pigeon in. දැන් ඔව් කිව්වා මේ ඔගේ සහකාර පාලකයාට මම කිව්වාම සෙනකට ශුද්ධාත්මයන් වහන්සේ හරියට පරයෝගයේ ස්වභාවයෙන් ආවා කියලා ඔබ ඉක්මනට ඒ වහලේ එක උළු කැටයක් ගලවලා පරයීවව ඇතුළට එවන්න ඕන කියලා. So the pastor and the assistant had an agreement. දැන් පාලකතුමායි මේ සහකාර පාලකයයි යම් එකඟතාවයකට ආවා. Okay, the assistant is now up the roof. දැන් මේ සහකාර පාලකයා වහලේ උඩ He's with the pigeon. පරයයත් එක්කම And the pastor is now teaching down here. දැන් අපේ පාස්ටර් වගේ පාලකතුමා මෙහෙම උගන්වනවා බිම. And it came to the point where he has to emphasize that the Spirit of God, the Holy Spirit, came like a dove on Jesus. දැන් යේසුස් වහන්සේ වෙතට ශුද්ධාත්මයන් වහන්සේ පරයෙකු වගේ ආවා කියන කොටසට ආපු මොහොතේදී මේ දේශනාවට ආවහම So he told it the first time. දැන් පළවෙනි සැරේ ඔහු ඒක කිව්වා. And the pigeon, the Holy Spirit did not come down.
දැන් මේ සුද්ධාත්ම සංකේතයේ උපරිය ආවේ නැහැ. So he thought probably that the assistant on the roof did not hear him. දැන් ඔහු හිතුවා මගේ මේ සහකාර පාලකයා ඉන්නේ වහලේ උඩ නිසා ඌට ඇහෙන එකක් නැහැ කියලා. So he increased his volume a little and said, the Holy Spirit came on Jesus like a dove. දැන් ඔහුගේ හඬ සත්‍ය නගලා හඬ උසස් කරලා කිව්වා සුද්ධාත්මයන්න් වහන්සේ පරයියෙක් වගේ ආවා යේසුස් වහන්සේ වෙතට කියලා. But the pigeon did not come. ඒත් ආව පරයිය ආවේ නැහැ. So the pastor here thought that this man on top did not hear me. දැන් තවමත් පාලක දේශකයා එතෙමින් සිටියේ මගේ හඬ මේ සහකාර පාලකයට ඇහෙන එකක් නැහැ. So he raised his voice to the maximum. දැන් ඔහුට පුළුවන් හැකි උපරිමයෙන් ඔහුගේ හඬ ඔසවලා කිව්වා. And he said the Holy Spirit came like a dove on Jesus. තුන්වෙනි වතාවටත් කිව්වා සුද්ධාත්මයන්න් වහන්සේ පරයියෙක් ලෙස යේසුස් වහන්සේ වෙතට ආවා කියලා. And then the tile opened. ඒ විට මෙන්න දැන් උළු කැටේ ඇරුණා. And the pigeon did not come. ඒ උනාට පරයිය ආවේ නැහැ. But the assistant put his face down and said, Pastor, the cat ate the Holy Spirit. අනේ පාස්ටර් සුද්ධාත්මයන්න් වහන්සේව මේ පරයියව පූසා කාලා කියලා කිව්වා. Now be careful when you share this story with people. Because some people will get offended. ඔබ මේ කතන්දරේ තව කාට හරි කිව්වම පරිස්සම් වෙන්න මොකද සමහරක් අය වුන් කලකිරෙන්න They say that's a blaspheming against the Holy Spirit and new sin will not be forgiven. උන් කියයි ඔබ සුද්ධාත්මයන්න් වහන්සේ විරුද්ධව කතා කරා ඔබගේ පාපයට සමාව ලැබෙන එකක් නැහැයි කියලා. So be careful. ඒ නිසා පරිස්සම් වෙන්න. Okay, let's move on. So fire and the wind. හොඳයි අපි ඉදිරියට යමු සුළඟ සහ ගින්න. Now, I'm not going to spiritualize this and tell you how the Holy Spirit can move like a fire and what he can do like a wind. දැන් මේක මම ආත්මික කරලා ඔබට කියන්න යන්නේ සුද්ධාත්මයන් වහන්සේ කොහොමද ගින්නකින් ආවේ උන්වහන්සේ කොහොමද සුළඟකින් ආවේ කියන. Now, yes, the Holy Spirit can do many things like a fire and like a wind. ඔව් සුද්ධාත්මයන් වහන්සේ හුළඟ වගේ ගින්න වගේ බොහෝ දේවල් කරන්න පුළුවන්. But that's not our topic today. We are not going to spiritualize this. නමුත් ඒක නෙමෙයි අද දවසේදී මගේ කාරණාව මම ඒක ආත්මිකකරණය කරන්න යන්නේ නැහැ. But what I want you to see in Scripture is there is a visual and an audible manifestation of the Spirit. මම ඔබට නම් පෙන්වන්නට යන්නේ මේක අනාලම් කිරීමක් තිබෙනවා සුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. දැකීමට හා ඇසීමට. Right? So there is a audible and a visual, manifestation to say that the Spirit of God is in the midst of us. සුද්ධාත්මයන්න් වහන්සේව දැකීමට සහ ඇසීමට ඒක ප්‍රදර්ශනයක් තිබෙනවා එහෙම නැත්නම් අඩයාලම් කිරීමක් තිබෙනවා සුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාව. So the Holy Spirit at times decides on his free will to give us a physical manifestation. ඒ නිසා උන්වහන්සේගේ කාලය තුල උන්වහන්සේ තීරණයක් ආවා සුද්ධාත්මයන්න් වහන්සේව ඒ විදිහට එළිදරව් කරන්න. So the Holy Spirit may manifest himself like a fire, like a wind, and like many other ways in the Scripture. සුද්ධාත්මයන්න් වහන්සේ ගින්නර වගේ හෝ සුළඟ වගේ ඒ වගේම වචනේ තුල සඳහන් කරන අනිත් කාරණා විදිහට හෝ උන්වහන්සේට ක්‍රියා කරන්න පුළුවන්. Now we have seen in our ministry time many manifestations of the Holy Spirit. අපි අපේ සේවා කාලයේදී තුල සුද්ධාත්මයන්න් වහන්සේගේ එළිදරව් වීම ක්‍රියා කිරීම බොහෝ වර දැකලා තිබෙනවා. I remember preaching in one Anglican youth camp. මට මතකයි මම එංගලන්ත සභාවේ තරුණ කඳුරකට දේශනා කරමින් ඉන්නකොට We were not married then. අපි එතකොට විවාහ වෙලා හිටියේ නැහැ. So I'm talking to you something past about 18-20 years. ඉතින් මම ඔබට කතා කරන්නේ අවුරුදු 18කට 20කට කලින් සිදු වුණා දෙයක් ගැන. I was preaching on the pulpit. මම මේ දේශනා කුඩුවේ දේශනා කරමින් සිටියා. And at the time of worship, නමස්කාරයේ අවස්ථාවේදී I remember there was a girl sitting about 3 rows, the distance between the pulpit and
The chairs was almost this. මට මතකයි එක තරුණ ගැහැණු ළමයෙක් ඉඳගෙන හිටියා දේශනා කූඩුවේ සිට දුරක් තිබුණා ඒ වගේම ඒ දුරටත් පුටු පෙළි 3කට එපිටින් And she was sitting 3 rows behind. ඇය සිටගෙන ඉඳගෙන හිටියේ පුටු පෙළි 3කට පිටිපස්සෙන් And as the time of worship was just going down, නමස්කාර වේලාව පැමුණුණු අවස්ථාවේදී she was sitting on that chair. ඇය ඒ පුටුවේ ඉඳගෙන සිටියේ And if you have seen how a dolphin would jump, ඔබ දැකලා තිබෙනවා නම් මේ ඩොල්ෆින් මාළුවෙක් කොහොමද පනින්නේ she came like a dolphin right in front of the pulpit. ඇය හරියට ඩොල්ෆින් මාළුවෙක් වගේ ඒ ස්ථානයේ ඉඳලා හරියටම දේශනා කූඩුව ළඟට උඩින් ආවා. And I told my wife, just look at her face, probably her face is smashed. මම පාස්ටර් මට කිව්වා එයාගේ මූණ බලන්න සමහරක් වෙලාවට එයාගේ මූණ පොඩි වෙලා ඇති කියලා. But thank God nothing had happened. නමුත් දෙවියන් වහන්සේට ස්තුතියි කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. Now that was one of the manifestations. ඒක ප්‍රකාශ වීමක්. Now if you say that, Holy Spirit, I want to go like a dolphin right into front of the pulpit, then only I know that you are in the midst of us. ඔබ කිව්ව සුදාත්මයන්නි මටත් මේ ඩොල්ෆින් මාළුවෙක් වගේ මේ ස්ථානෙට එන්න ඕන කියලා එනම් මම දැනගන්නවා ඔබ අපි මැද්දේ ඉන්න කෙනෙක් කියලා. Now if the Holy Spirit wants to do that, he will do that. සුදාත්මයන්න් වහන්සේට ඒක කරන්න ඕන නම් උන්වහන්සේ ඒකත් කරයි. He has a free will. මක්නිසාද උන්වහන්සේ සතුව නිදහස් We කැමැත්ත cannot තිබෙනවා. command the Holy Spirit. සුදාත්මයන්න් වහන්සේට අනකරන්න අපිට බෑ. We are there to follow his guidance and commands. උන්වහන්සේගේ අනකිරීමට හා මඟ පෙන්වීමට අවනත වෙන්න තමයි අපි ඉන්නේ. I remember I was ministering in an all night where all the doctors and nurses were there in a Candy hospital. මට මතකයි මම තව දවසකදී නුවර රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන් සමග මම සර්ව රාත්‍රී මෙහෙයක් කරා. I was in the Bible school at that time. ඒ කාලෙදී මම හිටියේ බයිබල් විද්‍යාලය තුලයි. So one of our students had organized this meeting. ඉතින් අපගේ යම් ශිෂ්‍යෝ කණ්ඩායමක් මේ මීටින් එක නැත්නම් රැස්වීම සූදානම් කරලා තිබුණා. And there was all the top, doctors. ඔවුන් ඒ යුගයේදී හිටියා උසස් වෛද්‍ය නිලධාරීන්. And I was talking to them on the river of Ezekiel that night. ඒ රාත්‍රියේදී මම උන්ට කතා කරමින් සිටියේ එසකියල්ගේ ගංගාව පිළිබඳ. And after we finished, I said, now we're going to pray. මම ඒ දේශනාව අවසන් වුණා මම කිව්වා දැන් අපි ආඥා කරන්නට යනවා. And suddenly, ක්ෂණයකින් you would see all these doctors swimming on the floor. මට දකින්න ලැබුණා මේ හැම වෛද්‍යවරයෙක්ම ඔවුන් බිම පීනමින් සිටියා. Goda peenano. ගොඩ පීනනවා. That's what you see, but you talk to them later, they said we were swimming in the spirit of the river of the Holy Spirit. ඒකයි මම ඇස් වලින් දැක්කේ. නමුත් ඔවුන් කතා කරනකොට ඔවුන් කිව්වා අපි ශුද්ධාත්මයන්න් වහන්සේ තුල අපි ගංගාවේ පීනමින් සිටියා. Because Ezekiel says there comes a time where you cannot walk, but you need to swim. මක්නිසාද එසකේල් කියනවා කාලයක් ආවා ඒක ඇවිදින්න බෑ නමුත් පීනන්ට තරම් තිබුණා කියලා වතුර. So these doctors were at that level. දැන් මේ වෛද්‍යවරු සිටියේ ඒ මට්ටමේ. But if you look in the natural, you say, what is wrong with these people? දැන් ඔබ ස්වභාවික ඇස් වලින් දැක්කොත් ඔබ හිතයි මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා I තියෙන්නේ. can go on and talk about different manifestations of the Spirit of මට God තව that we have දුරටත් seen. දිගටම ඔබට කියා ගන්නට යන්න පුළුවන් මේ වගේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ප්‍රකාශ But වීම. some things the Holy Spirit repeats, but something he never repeats. නමුත් උන් වහන්සේ එකවරක් කරපු හෝ කියපු දෙයක් නැවත වාරයක් උන් වහන්සේ කරන්නේ නැහැ. Karana velawal thiyena, karana කරන්නේ නැති නැති velawal. වෙලාවල් තිබෙනවා. So that is up to the Holy Spirit. ඒක ශුද්ධාත්මයන්න් වහන්සේ සතු දෙයක්. You see, it doesn't come upon the other times in the book of Acts where people were baptized in the Holy Spirit like fire and wind. ඔබ දකි අනිත් අවස්ථාවේදී ශුද්ධාත්මයන්න් වහන්සේ මේ ක්‍රියා පොත තුල ඔවුන් ගින්නෙන් හා සුළඟින් බෞතිස්ම කරුවේ But නැති there were manifestations of his presence. නමුත් උන්වහන්සේගේ අභිමුඛය තුල ප්‍රකාශ වීම තිබෙනවා. So this indicates to us that he is free to do what he wants to do. මේ දෙයින් අපිට ප්‍රකාශ කරනවා උන්වහන්සේට කරන්න අවශ්‍ය දේ කරන්න උන්වහන්සේ නිදහස්. So don't tell the Holy Spirit today, I don't want to fall. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේට කියන්න එපා ආත්මයන්නි අද දවසේදී මට වැටෙන්න ඕනේ නෑ. Today I only want to jump. අද මට ඕන උඩ පයින්න විතරයි. If you want to jump, you jump. ඔබට උඩ පයින්න ඕන නම් ඔබ උඩ The පයින්න. Holy Spirit doesn't want you to jump. නමුත් ශුද්ධාත්මයන් වහන්සේට අවශ්‍ය නෑ ඔබ And උඩ if he පයින්න. wants you to jump, he will make you jump. ඔබට උඩ පයින්න ඕන නම් ඔබ උඩ පයින්න. But if the Holy Spirit wants you to jump, he will make you jump.
ශුද්ධාත්මයන්න් වහන්සේට ඕන නම් ඔබ උඩ පයින්ද උන්වහන්සේ ඒ දේ සිදු And He කරනවා. will do it with a purpose. උන්වහන්සේ ඒ දේ කරන්නේත් පරමාර්ථයක් ඇතුවයි. And some will say, no, no, today I don't want to cry, I only want to laugh. සමහරක් අය කියයි අද දවසේදී මට අඬන්න ඕනේ නැහැ මට hina වෙන්න විතරයි ඕන. If you want to laugh, you laugh. ඔබට hina වෙන්න ඕන නම් ඔබ hina වෙන්න. But when the Holy Spirit makes you laugh, it's with a purpose. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ hina වෙන්න සැලැස්සුවොත් ඒක පරමාර්ථයක් So let the ඇතුවයි. manifestations be allowed to the Holy Spirit to do the way He wants it to do. ඒ නිසා ශුද්ධාත්මයන්න් වහන්සේට අවශ්‍ය ප්‍රකාරයට ඒ ප්‍රකාශ වීම උන්වහන්සේ කර ඇතනවා. Peter, James, and John did not have a board meeting and say to the Holy Spirit, you know what? You come with fire and wind, huh? Nothing else. යොහන්ටත් යාකොබ්ටත් තිබුණේ නැහැ කියන්ට ස්වාමිනී ඔබ වහන්සේ එන්න ඕන සුලගක් විදියටයි ඒ විදියටයි ඔබ වහන්සේ එන්න ඕන කියන එක උන් කිව්වේ නැහැ. But let's give the Lord the freedom to move the way He wants. නමුත් උන්වහන්සේ කැමති ආකාරයට ප්‍රකාශ වෙන පිණිස අපි උන්වහන්සේට අවස්ථාව දෙමු. Now in verse 4, the Bible says they were all filled with the Holy Ghost දැන් දෙකේ හතර කියනවා ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණ වුණා. and began to speak with tongues. ඒ ආත්මයන්න් ඔවුන්ට කතා කරන්න පුළුවන් දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවෙන් කතා කරා. Who spoke? කවුද කතා කරේ? Not the Holy Spirit, the individual. ශුද්ධාත්මයන්න් වහන්සේ නෙමෙයි එකිනෙකා. But the Holy Spirit gave them the utterance to speak. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ හැකියාව දුන්නේ කතා කරන්නට. So the Holy Spirit gives you the ability, but you need to do the speaking. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට අවස්ථාව දෙනවා. නමුත් ඔබයි කතා කළ යුත්තේ. Now the Bible says they began to speak in tongues. දැන් බයිබලයේ කියනවා අන්‍ය භාෂාවෙන් කතා කරන්න පටන් ගත්ත බව. Oh, hallelujah. You remember we talked about something, the pre-Christian Jewish tradition. ඔබට මතකද අපි කිව්වා යුදෙව් සමාජයේ හිටියා කිතුණුවන්ට කලින් කිතුණු යුදෙව්වරු නෑ කිතුණු සම්ප්‍රදාය කිතුණුවන්ට පෙර යුදෙව් සම්ප්‍රදායක් තිබුණා. Right? Now I mentioned to you one thing. මම එක දෙයක් ඔබට පැහැදිලි කරන්නම්. But here is another tradition that they had before the Christian period. දැන් මේ කිතුණුවන්ගේ කාලයට කලින් තිබුණ තව චාරිත්‍රයක් මම ඔබට සම්ප්‍රදායක් මම ඔබට පෙන්නන්නම්. Listen to me carefully now. මට හොඳින් අහුම්කම් දෙන්න. They believed ඔවුන් විශ්වාස කළා that when God spoke to Moses the 10 commandments, දෙවියන් වහන්සේ මෝසෙස්ට දසපනත දුන්න කතා කරපු අවස්ථාවේදී He spoke it in 70 languages. උන්වහන්සේ කතා කළේ භාෂා 70කින් කියලා. That's what they believe. ඒ දේ ඔවුන් විශ්වාස කරේ. When God spoke, His voice was split into 70 different languages. දෙවියන් වහන්සේ කතා කරපු අවස්ථාවේදී භාෂාවන් 70කට ඒක බෙදිලා ගියා කියලා ඔවුන් විශ්වාස කරා. Because they believe that God wanted not only the Israelites but the then known world people to know what He has as a law. මක්නිසාද උන්ට අවශ්‍ය වුණා ඊශ්‍රායෙල් විලු විතරක් නෙමෙයි දැන සිටි ලෝකය මේ දසපනත ගැන ව්‍යවස්ථාව ගැන දැනගන්නවාට. Now how did they come to a conclusion that He exactly spoke with 70 languages? ඔවුන්ට ඒකට මතයට එන්න හරියටම භාෂාවන් 70කින් කතා කරයි කියන මතයට එන්න මොකද්ද උන්ට මඟ පෙන්වන්නේ? Now in Deuteronomy chapter 32 and verse 8. දැන් විද්‍යා කතාවේ 32:8 I want you to read that verse with me. ඔබ මා සමග එක කියවනවට මට අවශ්‍යයි. And then we are going to Acts chapter 17. ඊට පස්සේ අපි ක්‍රියා 17ට ආයෙ යන්න But let's go to Deuteronomy chapter 32 and verse 8 says, Now when the Most High divided the nations, their inheritance, when He separated the sons of Adam, He set the bounds of the people according, look at this verse now, according to the number of the children of Israel. 32:8 විතිය කතාව 32:8 ඒ ස්ථානයේ කියන මහෝත්තමයාණන් ජාතින්ට උරුමය බෙදා දුන් කල්හිද මනුෂ්‍ය පුත්‍රයන් වෙන් කළ කල්හිද උන්වහන්සේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියම කළසේක. So do you see the number according to the number of the children of Israel? ඔබ දකින්නවද ඒ ස්ථානයේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට කියන දේ? Now what was the number of the children of Israel? මොකද්ද දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන කියන්නේ? That you could read in Exodus chapter 1 verse 1 to 5. ඒ ඔබට කියවලා බලන්න පුළුවන් නික්මයාම 1 ඉඳන් 4 දක්වා.
will find out the number of the children of Israel was 70. ඔබට ඒ ස්ථානයේ සම්භවෙයි ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ගණන 70ක් කියලා. So when the Lord was separating the nations, දෙවියන් වහන්සේ ජාතීන් වෙන් කරනු ලැබුව අවස්ථාවේදී the Bible scholar, which is R. Johanan, බයිබල් විශාරද වූ ආර් ජොහානන් he says that according to his commentary, he says at that time when Moses was receiving the 10 commandments, ඔහුගේ සමීක්ෂණයට අනුව ඔහු කියනවා ඒ අවස්ථාවේදී මෝසෙස් දසපනත ලැබුණා නම් there was 70 groups of people around that place. මනුෂ්‍යයන් කොට්ටාස 17ක් පමණ ඒ වටේ සිටියා කියලා. 70ක්. Or other words, he says all the nations can be broken down to 70 segments. එහෙම නැත්නම් වෙනත් වචන වලින් ඔවුන් කියනවා හැම ජාතියක්ම කොට්ටාසයන් 70කට බෙදන්න පුළුවන් So කියලා. therefore, when God wanted them to know the law of Jehovah, he spoke it in 70 languages. යෙහෝවා දෙවියන් වහන්සේ කතා කරපුවාම ඒ නීතිය දුන්නාම උන්වහන්සේ භාෂා 70කිනුයි කතා කරේ කියලා ඔවුන් Now, කියනවා. in Acts chapter 17, verse 26, දැන් නැවත වාරයක් ක්‍රියා 17 26 talking of God, he says, and hath made one blood all nations of men for to dwell on all the face of the earth. Now listen to this carefully. And hath determined the times before appointed and the bounds of their habitation. ක්‍රියා 17 27 26. 26 උන්වහන්සේ පිළියෙල කළ කාලවලද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියම කොට මුළු පොළොව තලයේ වාසය කරන පිරිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවුසේක. Hallelujah. So God wants not only the Israelites but everyone to understand what is the law. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා ඊශ්‍රායල් විතරක් නෙමෙයි හැම කෙනෙක්ම තේරුම් ගන්නට මොකද්ද ව්‍යවස්ථාව කියන එක. Amen. ආමේන්. So you see, on the day of Pentecost, ඉතින් ඔබ දකි පෙන්තකොස්ත දවසේදී when they spoke in tongues, ඔවුන් අන්‍ය භාෂා වලින් කතා කරන විට it was not a heavenly language. ඒක ස්වර්ගික භාෂාවක් නෙමෙයි. Now, yes, there is heavenly languages that is been spoken in tongues. ඔව් අන්‍ය භාෂාවෙන් කතා කරනකොට ස්වර්ගික භාෂාවන් තිබෙනවා. But now I'm talking to you about the day of Pentecost. නමුත් මම දැන් කතා කරන්නේ පෙන්තකොස්ත දවස පිළිබඳවයි. The Bible says that they spoke in the language of the nations. බයිබලයේ අපට සඳහන් කර තිබෙනවා උන් ජාතීන්ගේ භාෂාවන් වලින් කතා කරා කියලා. Acts chapter 2 verse 5 to verse 8 will prove this point to you. මේ ඔබට සනාථ කරයි මේ කාරණාව ක්‍රියා 2:5 ඉඳන් 7 දක්වා. 8 දක්වා. So please understand that when they spoke in tongues, they were talking about the great works of God. ඒ නිසා ඔබ කරුණාකර තේරුම් ගන්නට ඔවුන් උන්වහන්සේගේ ක්‍රියා ගැන උන්වහන්සේගේ මේ ස්ථානයේදී කතා කරනකොට කතා කරේ උන්වහන්සේගේ පුදුම ක්‍රියා ගැනයි. In verse 5 it says that out of every nation under heaven people were there. පස්වෙනි පදයේ කියනවා අහසින් යට තිබෙන සියලු දේශවලින් මිනිස්සු ආවා In කියලා. other words, the then known world people were represented on the day of Pentecost in Jerusalem. වෙන වචන වලින් කියන්නේ දා දැන සිටි ලෝකය ඔවුන් නියෝජනය කරා එදා දවසේදී යෙරුසලම තුල. And when these 120 Galileans began to speak in the unknown tongue, these people understood what they were saying. දැන් 120 දෙනා අන්‍ය භාෂාවලින් කතා කරනකොට මේ මිනිස්යන් තේරුම් ගත්ත මොනවද උන් කතා කරන්නේ කියන එක. Hallelujah. Hallelujah. So they understood. ඔවුන් තේරුම් ගත්තා. Why did God make them do understand that? ඇයි දෙවියන් වහන්සේ ඒ භාෂාවන් තේරුම් ගන්නට උන්ට ඉඩ දුන්නේ? Because God had a harvest on his mind. මක් නිසාද දෙවියන් වහන්සේගේ මනසේ උන්වහන්සේට තිබුණේ අස්වැන්නයි. And 3,000 came to the Lord. 3000ක් දෙවියන් වහන්සේ වෙතට ආවා. Hallelujah. Let me wrap up this real quickly. I'm going to talk to you about the spiritual understanding of Pentecost. දැන් මම ඊට ඉක්මනට ඔබට මේක පැහැදිලි කරලා දෙන්නම්. පෙන්තකොස්තේ තුල තිබෙනා ආත්මික දර්ශනය. Now, in Leviticus chapter 23, ලෙවි කතාව 23 වෙනි පරිච්ඡේදයේ verse 15 to 17, 15 සිට 17 දක්වා on the Pentecost, the priest had to present 2 loaves of bread, wave it before God. පූජකයා විසින්
වර්ග දෙකක රොටි දෙකක් දෙවියන් වහන්සේ ඉදිරියේ වැනිය යුතුව තිබුණා. You could read that in Leviticus 23:15-17. ඒක ඔබට කියවන්න පුළුවන් ලෙවි කතාව ඒ මම දැන් ප්‍රකාශ කරපු 15 වෙනි පරිච්ඡේදයේ. Now, what does this two loaves of bread have to do? මොනවද මේ රොටි දෙකට කරන්න තිබුණේ? Number one, it is a symbol that we need to understand. පළවෙනි කාරණාව තුල ඒ තුල සංකේතයක් තිබෙනවා අපි තේරුම් ගත යුතුයි. Now, the Jewish tradition may try to interpret saying, the nation was divided after Solomon, so God was representing the two kingdoms in one. ඉතින් යුදෙව් සම්ප්‍රදාය තුල සිටපු සමහරක් අය කිව්වා සොලොමන්ට පස්සේ ඒ රාජ්‍යයන් දෙක බෙදුණු ලැබුව නිසා නැවත වාරයක් දෙවියන් වහන්සේ ඒක එකතු කරන්න උත්සාහයක යෙදුණා කියලා. But listen, I believe that is not true. නමුත් මම විශ්වාස කරනවා ඒක නෙමේ සත්‍ය කියලා. I would like to interpret it as God was representing the Jews and the Gentiles. මම මේක මේ විදිහට අර්ථවත් කරන්න මම කැමති වෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට ඕන උනේ යුදෙව්වරුනුත් අන්‍ය ජාතිනුත්. So because it was only in the Pentecost that these two were coming together. මක්නිසාද පෙන්තකොස්තේ තුලදී විතරයි ඒ ජාතීන් දෙක එකට එකතු වුනේ. No other feast that they could have mixed together. It was only Pentecost that brought them together. වෙන කිසිම මංගල්‍යයක් තුලදී වුන් මිශ්‍ර වුනේ නැහැ. පෙන්තකොස්තේ දවසේදී තමයි වුන් දෙගොල්ලන්ම එකට හමු වුනේ. So we see 1 Corinthians chapter 12 verse 13. ඒ නිසා අපි පළවෙනි කොරින්ති 12:13 වෙනි පදේ It දකිනවා. says that through the Holy Spirit there is the Gentiles and the Jews being brought together in the body of Christ. ඒ ස්ථානයේදී කියන අශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන යුදෙව්වරුනුත් අන්‍ය ජාතිවරුනුත් එකතු කරනු ලැබ තිබෙනවා So කියලා. these two bread, one represent the Jews, the other represent the body of Christ or the Gentiles. ඒ නිසා මේ රොටි දෙක අර්ථවත් කරනු ලැබුවේ එක රොටියක් යුදෙව්වරුනුත් අනිත් රොටිය අන්‍ය ජාතිකුනුත්. But in verse 17, නමුත් 17 වෙනි පදේ God was very specific about something. යම් දෙයක් පිළිබඳව දෙවියන් වහන්සේ විශේෂ අවධානයක් දුන්නා. He says උන්වහන්සේ කිව්වා that these loaves of bread has to have leaven in it. It has to have leaven in it. Muhuntiento. දෙවියන් වහන්සේ කිව්වා මේ විශේෂ රොටිය තුල මුහුන් තිබෙන්න ඕන කියලා. Isn't that surprising? ඔබ හැවුම්කන් දෙන්න මේක හරි පුදුම සහගත උපදවන දෙයක්. Now in the Passover, leaven was absolutely forbidden. දැන් පාස්කුව තුල 11 කියන්නේ සම්පූර්ණයෙන්ම අමතක කරනු. Now Pasku Mangaledi muhun කොහෙත්ම අඩංගු කරන්නට බැරි දෙයක්ව තිබුණා. In the regular meal offering, no leaven. ඔවුන්ගේ එදිනෙදා දිනපතා ආහාරය තුල තිබුණේ නැහැ. පූජාව තුල තිබුණේ නැහැ, මුහුන් තිබුණේ නැහැ. So you could read this in Exodus 12:15. ඔබට පුළුවන් ඒක නික්මයාම 12:15 කියවන්න. 19 to 20. ඒ වගේම 19 සිට 20 දක්වා කියවන්න. Leviticus 2:1. ලෙවි කතාව 2:1 4 and 5. 4 සහ 5. And verse 11. ඒ වගේම 11 වෙනි It පදය. tells us that the Passover and the daily meal cannot have leaven in it. ඒ ස්ථානයේදී කියනවා දිනපතා පූජාව තුල මුහුන් නොතිබිය යුතුයි කියලා. And now leaven in the New Testament, according to 1 Corinthians 5:6-8. 1 කොරින්ති 5:6 සහ 8ට අනුව නවගිවිසුම තුල And also Galatians 5:9. ඒ වගේම ගලාති 5:9 අනුව Leaven is represented as sin. මුහුන් කියලා කියන්නේ මුහුන්ව අර්ථවත් කරන්නේ පාපයයි. So what is God doing here now? දෙවියන් වහන්සේ මොනවද එනම් මෙතන කරන්නේ? See, in the Passover and the unleavened bread, God says there cannot be any kind of leaven. ඒ ස්ථානයේදී කියන්නේ පාස්කුවයි මුහුන් නොමසු රොටි කොයි මොහොතේවත් එකතු වෙන්නේ. Because it was only speaking of the sinless life and the death and the burial of Jesus Christ. මක්නිසාද එයින් අර්ථවත් කරන්නේ කතා කරන්නේ පාප රහිත වූ දෙවියන් වහන්සේගේ පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයයි. But on the Pentecostal day when they had to offer the two loaves of bread, it has to be with leaven. නමුත් මේ පෙන්තකොස්ත දවසේදී මේ ඔප්පු කරන්ට තිබුණා වූ මේ රොටි දෙක තුල තිබුණු මුහුන් තිබුණා. Now let's understand. දැන් තේරුම් ගනිමු. I said one loaf represents the Jews, the chosen people of God. මම ඔබට කිව්වා එක රොටියක් සංකේතවත් කරනු ලැබුවේ දෙවියන් වහන්සේ තෝරා ගනු ලැබූ යුදෙව්වරුන්. The other loaf of bread represents the church, Jesus Christ, the Gentiles.
දෙවැනි රොටියෙන් අර්ථවත් කරනු ලැබුවේ අන්‍ය ජාතිකයනුයි. So both of them are brought together on Pentecost. මොවුන් දෙකොටාසයම පෙන්තකොස්ත දවසේදී එකතු කරනු ලැබුවා. Both are chosen by God. මේ දෙගොල්ලෝම දෙවියන් වහන්සේ විසින් තෝරාගනු But ලැබුවා. God knows that though they are chosen and they are saved, that they will yet continue in sin. දෙවියන් වහන්සේ දැනගෙන සිටියා ඔවුන්ව රැගෙන ඇවිත් ඔවුන්ව ගැලවීමට පමුණුවා තිබුණත් තාමත් ඔවුන් පව් කරන බව. Anyone here after your salvation never sinned? කවුරු හරි මෙතන ඉන්නවද ඔබ ගැලවීම ලැබුවට පස්සේ කවදාක්වත් පව් කරලා නැති? If there is any, surely you should be stoned to death. ඔබ කවුරු හරි ඉන්නවනම් ඇත්ත වශයෙන්ම ඔබව ගල් ගහලා මරන්න ඕන. Because every one of us have sinned after our salvation. මක් නිසාද අපි හැම කෙනෙක්ම අපේ ගැලවීමට පස්සේ අපි අතින් පව් වුණා. That's it. God knows that. ඒක දෙවියන් වහන්සේ දන්නවා. That's why God said, have leaven in those loaves. ඒ නිසයි දෙවියන් වහන්සේ කිව්වේ ඒ රොටි දෙක තුල මූන් තියන්ට But කියලා. hear me and hear me well. දැන් මට හොඳින් ඇහුම් But කරන්න. God says, those 2 loaves of bread must be burnt offerings before me. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඒ රොටි දෙක මා ඉදිරියේ දවන පූජාවක් ලෙස ඔප්පු කරන්නට කියලා. And John the Baptist, in the introduction of Jesus, යොහාන් බෞතිස්ම යේසුස් වහන්සේව හඳුන්වා he දීමේදී says, he is the one who will baptize you in the Spirit and in fire. ඔව් කිව්වා උන්වේ තනන් වහන්සේ තමා නුඹව ශුද්ධාත්මයෙන්ද ගින්නෙන්ද බෞතිස්ම කරන්නට යන්නේ කියලා. So it is the purifying work of the Holy Spirit in our lives that is signified now. දැන් ශුද්ධාත්මයන්න් වහන්සේගේ පිරිසුදු කරමේ ක්‍රියාවලිය අපි තුල සංකේතවත් වී So when we තිබෙනවා. talk of Pentecost, ඉතින් අපි පෙන්තකොස්තේ ගැන කතා කරනකොට we are talking of a purifying process in our life. අපේ ජීවිතය තුල සිදුවෙන්නා වූ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය ගැනයි කතා කරන්නේ. And why 2 loaves? ඒ රොටි දෙකක්. You know, 2 stands out in the Bible as a witness and a testimony. දෙක බයිබලයේ තුල සංකේතවත් කරන්නේ සාක්ෂිය සහ සාක්ෂි දැරීමයි. You see that? ඔබ ඒ දකින්නවද? Why did God write the 10 commandments on 2 tablets? Couldn't he make the font smaller and put it in 1 tablet? ඇයි දෙවියන් වහන්සේ දෙආකාරයකට නැත්නම් කොටස් දෙකකට දස පනත දුන්නේ උන්වහන්සේට තිබුණ නැත්te එක කුඩා කොටසකට දස පනත දෙන්න. No, 2 stands as a testimony. දෙක අර්ථ සංකේතවත් කරන්නේ සාක්ෂියක්. And Jesus said the entire law stands on 2 statements. යේසුස් වහන්සේ කිව්වා මුළු ව්‍යවස්ථාව කරුණු දෙකක් මත රඳා පවතිනවා. So number 2 talks of a testimony. ඉතින් දෙක යන අර්ථය දෙන්නේ ඉලක්කම අර්ථය දෙන්නේ. So the Jews and the Gentile church are the testimony of God in the world. ඉතින් යුදෙවරුන් සහ අන්‍ය ජාතිකයන්ට අද ලෝකයට සාක්ෂියක් දෙනවා. But he knows that we are not perfect. Therefore he says, I will purify you continuously with the fire of my Holy Spirit. උන්වහන්සේ දන්නවා අපි සම්පූර්ණ අය නෙමෙයි කියලා. ඒ නිසා උන්වහන්සේ කියනවා නොකඩවාම මං ඔබව පවිත්‍ර කරමින් සිටිනවා කියලා. Hallelujah. Amen. That is the Pentecost that we want today. මෙන්න මේ පෙන්තකොස්තේ අද දවසේදී අපට We want a continuous purifying work of the Spirit of God. අපට අවශ්‍යයි ශුද්ධාත්මයන්න් වහන්සේගේ දිනපතා පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය අපේ ජීවිත And තුළ. also we need an infilling of the Spirit because we have a harvest on our mind. ඒ වගේම ශුද්ධාත්මයන්න් වහන්සේගේ නැවත පිරීම අපිට අවශ්‍යයි. මක් නිසාද අස්වැන්න අපේ මනස තුළ තිබෙන Can we නිසා. all arise in the presence of God real quickly? අද මේ මොහොතේදී අපි උන්වහන්සේගේ අභිමුඛය තුළ නැකිට සිටිමු. We're going to take a short time right now. අපි සුළු වේලාවක් ගන්නට යනවා දැන්. Hallelujah. Hallelujah. And we are going to praise the Lord. අපි ස්වාමීන් වහන්සේව ප්‍රශංසා කරන්නට And යනවා. we are going to sing. අපි ඒ වගේම ගායනා කරන්නට යනවා. The fire is falling again. සුළඟ ගින් හමා එනවා. Just like the day of Pentecost. පෙන්තකොස්තදා වුණා වගේ The fire is falling again. ගින්නක් වැగిරෙනවා. And if you need a purifying work of the Spirit, ඔබට අවශ්‍ය නම් ශුද්ධාත්මයන්න් වහන්සේගේ පිරිසුදු and if you කිරීමේ need a fresh ක්‍රියාවලිය. infilling, ඒ වගේම ආත්මය තුළ ඔබට නැවුම් වෙන්න අවශ්‍ය නම් only because you have a harvest on your mind, ඔබගේ මනස තුළ අස්වැන්න තිබෙනවා නම් පමණයි. because you want to go out and be a witness for Jesus මක් Christ. නිසාද ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඔබට ගොස් සාක්ෂිකාරයෙක් වෙන්න Probably අවශ්‍ය you නම්. are battling with fear. ඔබ බිය සමග ඔබ සටනකේදී There may be සිටිනවා නම් many issues that's pulling you back to be a witness for Jesus. යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වීමෙන් ඔබව ඉවතට අදින්න මොනවා හෝ සටනක් ඔබ තුළ තිබෙනවා
වෙනවා But නම් I want to tell you, when the Holy Spirit comes upon you, නමුත් මම ඔබට කියන්න අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරේ පැමුණුනහම you are coming out like Peter. පේත්‍රස් වගේ ඔබ එළියට එයි. He was once upon a time frightened on a little girl. ඔව් එක පේත්‍රස් යම් දවසකදී මේ කුඩා දැරියකට බය වුණා. But now he stands before a multitude of people and declares the witness of Jesus Christ. නමුත් ඔහු දැන් මනුෂ්‍ය සමූහයක් ඉදිරියේ ඔවුන් සිටගෙන යේසුස් වහන්සේව ප්‍රකාශ You කරනවා. may be finding difficult to just stand before one person. ඔබට අමාරු වෙයි එක මනුෂ්‍යයෙක් ඉදිරියේ But when සිටගන්න. the Holy Spirit comes upon you, ආමේන්. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරේ පැමුණුනහම you will be bold to stand even before a multitude of people. ඔබ මනුෂ්‍ය සමූහයක් ඉදිරියේ හෝ සිටගන්ට ඔබ ධෛර්යය ලබයි You will නිර්භීත වෙයි. just come out of your fears ඔබ ඔබගේ බයෙන් ඔබ එළියට එයි. and you will testify. ඒ වගේම ඔබ සාක්ෂි දරයි. You will be fearless. ඔබ බය නැති වෙන You will ස්වභාවයට be unstoppable. ඔබව කිසි කෙනෙකුට නතර කරන්න බැරි වෙයි. Oh, hallelujah. Because you have a harvest on your mind. මක් නිසාද ඔබට ඔබේ මනස තුල And you're saying, අස්වැන්නක් Lord, purify me now. දැන් ඔබ කියන්ට ස්වාමිනී මාව ඔබ වහන්සේ පිරිසිදු Just කරන්න. cleanse my life. ස්වාමිනී මගේ ජීවිතය Let the පිරිසිදු fire කරන්න. of your spirit cleanse the leaven inside me, Lord. ස්වාමිනී මා ඇතුළාන්තයේ තිබෙනා වූ මේ මූණ ඔබ වහන්සේගේ ආත්මයේ ගින්නෙන් පිරිසිදු කරන්න. Yeah, leaven is not something big which is very much visible. අපිට සමහරක් වෙලාවට අපේ ඉදිරියට පෙනෙන විශාල දර්ශනයක් නැතුව ඇති. But leaven makes a big impact. නමුත් මේ මුහුන් බොහෝ දෙයකට ඔබව පොළඹවනු ලබනවා. Allow it to be consumed in the fire of the Spirit. සුද්ධාත්මයන් ආත්මයන් වහන්සේගේ ගින්නට යොමු And කරනවා. if you need a touch and an infilling, rush to the front as they sing the ඔබට අවශ්‍ය නම් ඇතුළාන්ත පිරීමක් සහ ගින්නක් ලබන්න මේ ස්ථානයට ඔබ ඉක්මනින් එන්න මේ අය ගායනා කරනවා. Hallelujah. Let's sing it. Hallelujah. Thank you, Lord.